මං ගියා පුතාගේ අනාගත ගැන සාත්‍රයක් අහන්න. අවුරුදු 3කින් පුතා ලොකු තැනකට එනවලු වන්නේ. ඕකට සාත්‍ර අහන්න ඕනේ. ඔයා දන්නේ කපු මහත්තයා හරි බලවත්ලු. මං නම් ඕක දැනගෙන හිටියා. ඇයි ඔත් සාත්‍ර කියනවද? පුතාගේ අනාගතය ගැන හිතලා මම පටන් ගත්තා HDFC Smart Goals account එක. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මම HDFC එකට ගියා කියලා සාත්‍රේ කිව්වේ නැද්ද? HDFC Smart Goals ලොකු ටාගට් පොඩි කාලෙකින්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය අංජනාලිය ආරච්චි, ප්‍රකාශය සංජය මදුසංක මුතුමුනි. අභියෝග රසක් හමුවේ වුවද රටේ සමස්ත අපනයන ආදායම මීට පෙර වසරවලට වඩා ඉහළ මට්ටම පවත්වාගෙන යාමට රාජ්‍ය සමත් වී ඇතැයි ජනාධිපතිතුමා අවධාරණය කරයි. තවත් කොරෝනා ආසායතන 233 දෙනෙකු දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරෙන් වාර්තා වෙයි. වැඩිම කොරෝනා ආසායන සංඛ්‍යාවක් අදත් කොළඹ නගර සීමාවෙන්. වතු සහ තට්ටු නිවාස ආශ්‍රිත වයස ව්‍යාප්තිය අවම කිරීමට වැඩපිළිවෙලක්. කොරෝනා මර්ධනයට දැන හඳුනාගෙන ඇති ඇමරිකානු එන්නත වයස අවුරුදු 65ට වැඩි අය භාවිතයේදී 94%ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව තහවුරු වෙයි. අභියෝග රසක් හමුවේ වුවද රටේ සමස්ත අපනයන ආදායම මීට පෙර වසරවලට වඩා ඉහළ මට්ටම පවත්වාගෙන යාමට රාජ්‍ය සමත් වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. අද රාත්‍රියේ ජාතිය අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ ග්‍රාමීය ජනතා මුහුණ පා ඇති දිළිඳුභාවය තුරන් කිරීම සඳහා විසඳුම් ලබා දීමට රාජ්‍ය ප්‍රමුඛතා ලබා දී ඇති බවයි. රටේ අතිශයින් දිළිඳු පවුල් වලට රැකියාව ලබා දීමට වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත. අතිශය දිළිඳු පවුල් ආර්ථිකය ශක්තිමත් කිරීම එහි අරමුණයි. දැනටම දිළිඳු පවුල් සමාජිකින් 35000කට රැකියාව ලබා දී ඇත. ඉතිරි අයටද කඩිනමින් රැකියාව ලබා දෙන බව ජනාධිපතිතුමා කියයි. උපාධිධාරීන් 60000ක රැකියාව ලබා දීමත් පුහුණුව ලබා දීමටත් රාජ්‍ය කටයුතු කළ බව ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය. සින්නකර ඉඩම් අහිමි පවුල් 20000කට ඉඩම් අයිතිය ලබා දීමට රාජ්‍ය කටයුතු තිබේ. ගත වූ කාලයේදී කිසිදු ආකාරයකට අධිකරණයකට හෝ පොලිසියට තමා කිසිදු බලපෑමක් සිදු නොකළ බවද ජනාධිපතිතුමා අවධාරණය කරයි. මා කටයුතු කළේ ජනාධිපති තනතුර වරප්‍රසාදයක් නොව වගකීමක් පමණකි යන ප්‍රතිපත්තියේ සිට. ඒ අනුව අනවශ්‍ය වියදම්, නාස්තිය හා පුහු ආටෝපය මුළුමනින්ම පිටු දකින්නට මම කටයුතු කොට තිබෙනවා. ගත වූ කාලය තුල අපි කිසිදු ආකාරයකින් අධිකරණයට හෝ පොලිසියට බලපෑම් කළේ නැහැ. පත්වීම්, උසස්වීම් සියල්ල සිදු වුණේ දේශපාලන බලපෑම් වලින් තොරව සුදුසුකම් මතයි. දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය සඳහා නීතිය අවභාවිතා කිරීමේ ක්‍රමවේදය අප මුලින්ම ප්‍රතික්ෂේප කළා. නීතිය ආධිපත්‍ය සැබවින්ම සුරකින හැටි අපි වචනයෙන් නොව ආදර්ශයෙන් පෙන්නවා. රජයේ උසස් තනතුරු සඳහා සුදුස්සම් තෝරා ගැනීමට අපි වෘත්තිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළා. මෙවැනි ප්‍රතිපත්තියක් මීට පෙර කිසිම රජයකින් ක්‍රියාත්මක කොට තිබුණේ නැහැ. තවදුරටත් දේශපාලන බලපුලුවන්කාරකම් මත නුසුදුසු පුද්ගලයන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස පත්වන්නට තිබුණු ඉඩකඩ ඉන් ඇහැරුණා. තවදුරටත් දේශපාලන බලපුලුවන්කාරකම් මත නුසුදුසු පුද්ගලයන් රාජ්‍ය ආයතන ප්‍රධාන ලෙස පත් කිරීමට තිබූ ඉඩ දැන් අහුරා දමා ඇත. පසුගිය වසර 5 කාලයේදී කඩාවැටීමට ලක්ව තිබූ ආර්ථික සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අදහස් පළ කළේය. මා ජනාධිපතිවරයා වශයෙන් පත්වන විට මේ රටේ ආර්ථික වර්ධන වේගය පසුගිය වසර 5ක පාලන කාලය තුල
විශාල කඩාවැටීමකට ලක් වී 2.1% වැනි ඉතා දුර්වල මට්ටමක තිබුණා. 2014 වන විට 4.3% දක්වා අඩු වී තිබුණු රැකියා වියුක්තිය 2019 වෙන විට 4.8% දක්වා යලි ඉහළ ගොස් තිබුණා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශීඝ්‍රයෙන් කඩාවැටීම නිසා මූල්‍ය ඒකකය අස්ථාවර වී ආර්ථිකයේ විශාල අවිනිශ්චිත භාවයකට මුහුණ දී තිබුණා. සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙමින් තිබුණා. විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් වාර්ෂික වෙන ආදායම අඩු වෙමින් තිබුණා. රටේ ණයබර අතිශයින් ඉහළ ගොස් තිබුණා. ජනතාව මත රජය විසින් විශාල බදු බරක් පටවා තිබුණා. ඉහළ පොලී අනුපාතයක් නිසා දේශීය ව්‍යාපාරිකයින් විශාල අසීරුතාවයකට මුහුණ දී සිටියා. මේ තත්ත්වය පාලනය කරන්නට අපි කඩිමිනිමින් පියවර රාශියක් ගත්තා. බදු බර අඩුකොට ජනතාවට සහන දුන්නා. විශේෂයෙන්ම වැටුප් මත උපයන විට ගෙවිය යුතු ඍජු බදු අඩු කළා මෙන්ම පොලී මත පැවති රඳවා ගැනීමේ බදු ඉවත් කළා. දේශීය ව්‍යවසායකයා අරමුණු කරගනිමින් බදුසාන රැසක් ලබා දීමට කටයුතු කළා. බදු ක්‍රම සරල කළා. දේශීය නිෂ්පාදනවලට අහිතකර තරඟකාරී ආනයනයන් සීමා කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා රටේ ජනාධිපතිතුමට පත්ව අදට වසරක් සම්පූර්ණ වෙයි. 2019 වසරේ පෙර ජනාධිපතිවරණ ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතුමා 69 ලක්ෂයක් ඉක්ම වූ බහුතර ජනවරමක් ලබා ගැනීමෙන් මෙරට 7 වන විධායක ජනාධිපතිතුමට පත්විය. සිය පෞද්ගලික වරප්‍රසාද කිසිවක් නොතකා පොදු ජන සුබස්ත වෙනුවෙන් තීන්දුව රැසක් ගැනීමට දූරයට පත් වූ දින සිටම ජනාධිපතිවරයා කටයුතු කළේය. සිය පෞද්ගලික නිවස නිලවස භාවිතා කරමින් පරිවාර රථ අවම කරමින් උත්සවාකාර සමරුන්ද සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා ක්‍රියා කළේය. ජාතික ආරක්ෂාවට සහ දේශීය චින්තනයට මුල් තැන දීම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය විය. වැට් බද්ද 15% සිට 8% දක්වා පහත් දමා ඇතැම් බදු අවෝසි කිරීමටද ජනාධිපතිතුමා ක්‍රියා කළේය. දුරකථන ගාස්තු මත බද්ද අඩුකොට බැංකු ණය පොලිය බද්ද 9% දක්වා අවම කිරීමට ක්‍රියා කර තිබේ. එතනෝල් සහ වාහන ආනයනය සම්පූර්ණ අත්හිරීමට ජනාධිපතිතුමා පියවර ගත්තේය. ආනයනික ඖෂධ අත්හිටුවා ඖෂධ දේශීය නිෂ්පාදනයට පියවර ගෙන තිබේ. ඒ ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමේ අර්ථය. දේශීය නිෂ්පාදනයේ ප්‍රවර්ධනය සඳහා ජනාධිපතිතුමා සිය ප්‍රමුඛ ස්ථානය ලබා දී ඇත. උපාධිධාරීන් 50,000කට අඩු ආදායම් ලයි පවුල් සමාජිකයින් ලක්ෂයකටත් රැකියාව ලබා දීමට ක්‍රියා කර ඇත. ගෝලීය ව්‍යසනයක් වූ කොරෝනා අවදානමින් රට ආරක්ෂා කර ගැනීමට හමුදා බුද්ධ්‍යංශ සහ සෞඛ්‍යංශ යොදා ගැනීමෙන් උපරිම ක්‍රියාමාර්ග ජනාධිපතිතුමා කොවිඩ් පළමු රැල්ල සාර්ථකව පැවැත්විය. ඇඳ නීතිය පැනවූ කාලයේදී රුපියල් 5000 දීමනාව දෙවරක් ලබා දෙමින් සමෘද්ධිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන්ට සහන සැලසිය. අත්‍යවශ්‍ය සේවා නිවාසවතුන් ලබා දීමට ක්‍රියා කෙරිණි. එතුකම අරමුදල ආරම්භ කොට තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමටද ජනාධිපතිතුමා ක්‍රියා කළේය. ගමසම පිළිසඳර වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් ලංකාගම වැනි දුෂ්කර නගරවල ජනතාව මුහුණ පා සිටි ගැටලු රැසක් නිරාකරණය කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළේය. 2020 මහමැතිවරණයේදී මේ රට ප්‍රගතිශීලී ජනතාව මන්ත්‍රී ආසන 150ක් සමග 3 ජනබලයක් සහිත ආණ්ඩුවක් ජනාධිපතිතුමාට ලබා දුන්නේ 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය නව ව්‍යවස්ථාවක් ගැනීම සහ ජනතාවාදී පාලනයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය සියලු බලය ජනාධිපතිවරයාට ලබා දෙමිනි. ජනාධිපතිවරයාට වැඩි විධායක මණ්ඩල ලබා දුන් විසින් සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වන්නේ කොරෝනා දෙවන රැල්ල යලි මෙරට හිසෙසු අවස්ථාවේදීය. මේ වන විට ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍යය එම අභියෝගයටද සාර්ථකව මුහුණ දෙමින් සිටී. යලිත් වරක් වසා දමා තිබූ නගරවල අඩු ආදායම්ලාභී ජනතාවට රුපියල් 5000 මූල්‍ය ආධාරය ලබා දී තිබේ. රට සම්පූර්ණ වසා නොදමා ආර්ථිකයේද පවත්වාගෙන යමින් ජනතාවට හිතකර දේශීය ආර්ථිකයක් ගොඩනැගීමේ අභියෝගයට දැන් ජනාධිපතිතුමා සහ රාජ්‍යය මුහුණ දෙමින් සිටී. මේ අතර අද සිට දින 21ක් රටට සෙත්පතා පිරිත් සජ්ජායනයක් පැවැත්වෙයි. කොළඹ නිදහස් ශාස්ත්‍රයේදී අද පැවති එහි ආරම්භක අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා මීට සුළු මොහොතකට පෙර එක්විය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගණුමක් පටන් ගන්න. අමතන්න 2356 888.
යාලිත් ප්‍රවෘත්ති. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුමාගේ 75 වන ජන්මදිනය අදරේදී තිබේ. 1945 වසරේ නොවැම්බර් මාස 18 වනදා හම්බන්තොට වීරකැටියේ උපත ලැබූ පර්සි මහින්ද රාජපක්ෂ මහතා 1970 වසරේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් විය. 1977 වසරේදී නීතිඥයෙකු ඒ මහතා රණසිංහ ප්‍රේමදාස අදූරදර්ශී පාලන සමිතියෙහිව විපක්ෂ නියෝජනය කරමින් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. 2002 වසරේ පක්ෂ නායක ධූරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා 2004 මහමැතිවරණයෙන් රටේ 13 වන අග්‍රාමාත්‍යලා ලෙසපත් විය. 2005 වසරේදී පැවති ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරදා රටේ 5 වන විධායක ජනාධිපති ධූරයට මහින්ද රාජපක්ෂ මහතා තේරීපත් විය. කොටස්තවාදීය මෙරටින් සම්පූර්ණ මුල් උණුපුරාදීමට සේනා විධායකත්වයේ පැවසුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි. මාවිල්ලාරු සටනින් ආරම්භ වූ එය ලොව දැවැන්තතම මානුෂී සටන බවට පත්විය. 2009 වසරේදී කොටස්තවාදයේ පරාජය කොට අධිවේගී මාර්ග ඇතුළු දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියකට රට අවතීර්ණ කිරීමට නායකත්වය ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. 2015 ජනාධිපතිවරයෙන් පරාජය වූ ඒ මහතා 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතුමා ජයග්‍රහණය කරගෙන යාමට උරදී ක්‍රියා කළේය. අනතුරුව පැවති මහමැතිවරණයෙන් වාර්තාගත මනාප සංඛ්‍යාවක් දෙනා ගනිමින් 4 වන වරටත් රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට මහින්ද රාජපක්ෂ මහතා ජනවරම ලැබිය. අද දිනේදී 75 වන ජන්මදිනය සැමරූ අගමැතිතුමා උදැසන මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍යවරයා උපන්දින සමරමකටද අද එක් විය. තවත් කොරෝනා ආසාදිතයින් 233 දෙනෙකු දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරෙන් වාර්තා වේ. මේ වන විට එම පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14568කි. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18075කි. සොයලබා පිටත් ගොස් සංඛ්‍යාව 12587ක් බව වසංගත රෝග විද්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 66කි. මේ වන විට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,69,172කි. ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 1,16,97,469ක් වාර්තා වෙයි. ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 89,13,642ක්ද, බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයින් 59,11,758 දෙනෙකුද වාර්තා වෙයි. ගත වූ පැය 24දී වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන්නේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 20,985කි. පෝලන්තයෙන් කොරෝනා ආසාදිතයින් 19,883 දෙනෙකු ගත වූ පැය 24දී වාර්තා වී තිබේ. මේ වන විට ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,46,298කි. වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වෙයි. එම සංඛ්‍යාව 2,54,291කි. බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1,66,743කි. ඉන්දියාවෙන් කොරෝනා මරණ 1,31,047ක් වාර්තා වී තිබේ. මෙක්සිකෝවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 99,026කි. ගත වූ පැය 24දී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ පෝලන්තයෙනි. එම සංඛ්‍යාව 603කි. ඉරානයෙන් කොරෝනා මරණ 480ක්ද, රුසියාවෙන් කොරෝනා මරණ 456ක්ද, යුක්‍රේනයෙන් කොරෝනා මරණ 256ක්ද ගත වූ පැය 24දී වාර්තා වී තිබේ. කොරෝනා දෙවන රැල්ලේ බලපෑමෙන් පෝලන්තයට හා රුසියාවට වැඩි බලපෑම් ලැබී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. මීළඟට ප්‍රමුඛ පුවත. කොටුව පිටකොටුව රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැතින් ඉස්සරහට යන්න. මේ මල්ලික් යන්න ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසන මල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව.
කොළඹ නගර සීමාවෙන් මේ වන විට වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන බව යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ වතු ආශ්‍රිතවයි. ඔවුන්ගෙන් සිදු කරන ආමු PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරේ. වැලිකඩ බන්ධනාගාරය පැරණි බෝගම්බර මැගසින් බෝසය ඇතුළු බන්ධනාගාර 6කින්ද කොරෝනා රෝගීන් වාර්තා වේ. එම රෝගීන් හඳුනාගෙන බන්ධනාගාරවල කොරෝනා ව්‍යාප්තිය පාලනයට කටයුතු දැතැයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දිනී මහතා පවසයි. මේ අතර බ්‍රැන්ඩික්ස් පොකුරු ආරම්භ වීමට අදාළ විමර්ශනය මේ වන විට විධිමත්ව සිදු කරමින් පවතින බව පොලිසිය කියයි. අදාළ විමර්ශන සම්බන්ධයෙන් නීතිපතිවරයා අද දිනේදී අදාළ විමර්ශනධාරීන් විශේෂයෙන් දැනුවත් කර තිබේ. එම විමර්ශනධාරීන්ගෙන් නීතිපතිවරයා ඉල්ලා සිටී. අදාළ වාර්තාව වහම ලබා දෙන ලෙසද නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දීමක් කර ඇත. මේ අතර මලාපවාහන පද්ධතිය තුළ මේ වෛරසය පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම මලාපවාහන පද්ධතිය වෙනත් නරමාර්ග ඔස්සේ බාහිරට නිරාවරණය නොවන ආකාරයෙන් කටයුතු කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයද සෞඛ්‍ය අංශ බලධාරීන් දැනුවත් කර තිබේ. ප්‍රමුඛ පුවත් ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මෙන්න පුතේ ආර්ය කිරි කිසිදු අමතර ආදේශයකින් තොරව ලැබෙන පිරිසිදු එළකිරිවල ස්වාභාවික උකු බව නිසා ආර්ය කිරිවලට පවුලේ කවුරුත් හරිම කැමති. එළකිරි ආර්ය කිරි. හෝමාගම පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයට හෙට රාත්‍රී 9 සිට පැය 10 කාලයක් ජල සැපයීම සීමා කරන බව ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෝමාගම පන්නිපිටිය පැලන්වත්ත සහ මත්තගොඩන ප්‍රදේශවලට ජල සැපයීමත් සිදුවේ. අත්‍යවශ්‍ය නඩත්තුකටුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයීමත් සිදුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි. සිරිලක බැතිමතුන්ට දඹදිව වන්දනාව යළිත් ඇරඹීම පිණිස සිදු කෙරෙන ආර්ය කිරි දඹදිව වන්දනා මහා සත්‍යක්‍රියා අධිෂ්ඨානය බුදුන් වැඩිලක් බිමෙන් බුදුන්ගේ දේශය දඹදිවෙන් මුළු මහත් ලෝකයින් කොරෝනා වසංගතය දුරු වේවා. ආර්ය කිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය හොඳම දේ ශ්‍රී ලාංකික ජනතාවට ලබා දෙන ආර්ය කිරි වෙතින් ලෝක ප්‍රවෘත්ති. කොරෝනා මර්ධනයට දැනට හඳුනාගෙන ඇති ඇමරිකානු එන්නත වයස අවුරුදු 65ට වැඩි අය භාවිතයේදී 94%ක් සාර්ථකත්වයක් පෙන්눔 කරන බව තහවුරු වෙයි. මෙම එන්නත සාමාන්‍ය ජනතාවට භාවිතා කිරීම සඳහා පවතින ප්‍රවණතාවය දැන් පරිශීලනය කරමින් පවතී. පොදුවේ එය භාවිතා කිරීමෙන් අතුරු ආබාධ ඇතිවීමේ ප්‍රවණතාව 10% තරම් අවමට්ටමව පවතින බව පසුගියදා තහවුරු විය. මෙම තත්ත්වය දැනට හඳුනාගෙන ඇති කොවිඩ් මර්ධන එන්නත් දෙක සඳහා සමාන වෙයි. නමුත් නවතම පරීක්ෂණ වලට අනුව මෙම එන්නත වයස අවුරුදු 65ට වැඩි අය භාවිතා කිරීමේදී එම අවධානම තව දුරටත් අවමු වී ඇතැයි හෙළිවී තිබේ. එන්නත නිෂ්පාදනය කරන මොඩර්නා සමාගම පවසන්නේ දැනට සිදු කර ඇති පරීක්ෂණ වලට අනුව මෙම එන්නත භාවිතා කිරීමේදී අඩුම අවධානමක් ඇත්තේ වැඩිහිටි පාර්ශ්වයන්ට බවයි. මේ අතර චීන නිෂ්පාදනය කළ එන්නතක්ද ප්‍රතිශක්ති හෙළනගීම අතින් පැහැදිලි සාර්ථකත්වයක් පෙන්눔 කරන බව විදේශ පුවත් වාර්තා කරයි. දකුණු ඕස්ට්‍රේලියානු කලාපයේ වහාම හුදකලා කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගනී. එම කලාපයට කාලයක් පැවති දැරණියගේ නිමා කරමින් මේ වන විට වැසි ඇදහැලමින් පවතී. කොරෝනා වෛරස ව්‍යාප්තිය මේ වන විට වැඩි වශයෙන් වාර්තා වන්නේ ඕස්ට්‍රේලියානු දකුණු දිය කලාපයේ බවට තොරතුරු වාර්තා වී තිබේ. ඊයේ දින තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් පමණක් මරණ 800ක් වාර්තා වීමත් සමග ඕස්ට්‍රේලියානු දකුණු කලාපය මෙසේ වසා දැමීමට තීරණය කර ඇත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පැල මිලියන 2ක් රොක් රෝපණය කිරීමේ වැඩසටහන ලබන 20 වෙනිදා සිදු කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි. මෙම වැඩසටහන හුස්ම දෙනතුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ලෙස නම් කර තිබේ. සෞභාග්‍ය දැක්ම වැඩසටහනට මේ ක්‍රියාත්මක කෙරෙයි.
ඒ අනුව රට පුරා පැළඹිලියන 2ක් රෝපණය කිරීමට සැලසුම් යොදා තිබේ. ක්‍රීඩා පුවත් මීළඟ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේදී පාවහන් නොමැතිව පිටියට පැමිණ වර්ණ භේදවාදයට එරෙහිව සහාය පළ කරන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පවසයි. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය ලබන 27 වෙනිදා ආරම්භ වෙයි. එම තරඟාවලියේදී මෙම සහාය පළ කිරීම සිදු කරන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක පැට් කමින්ස් පවසයි. මේ වන විට ලොව පුරා වර්ණ භේදවාදයට එරෙහිව රැල්ලක් හටගෙන තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ රන් බහන්ඩ පළුදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම. ටින්මාලු නිෂ්පාදන තොග සතු සහ සහන මිලට ජනතාවට ලබා දීමට රජය පියවර ගනී. ඒ අනුව රුපියල් 200ක මිලකට දේශීය ටින්මාලු කෑන් එකක් අලෙවි කිරීමට අද එකඟතාව පළ වී ඇත. වෙළඳ අමාත්‍යාංශය ඒ පිළිබඳව අද පැවැත් සාකච්ඡාවකදී අවසන් එකඟතාවයට පැමිණ තිබේ. දේශීය ටින්මාලු නිෂ්පාදනය දිරිගැන්විය හැකි ආකාරය සම්බන්ධයෙන් අද පැවැත් සාකච්ඡාවේදී අවධානය යොමු බව වෙළඳ අමාත්‍යාංශය පවසයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ මේ අලුත් ඕඩරේ සෑහෙන විශාලයි. දැන් ඉඳන් වැඩට ඉක්මන් කරන්න. ඊ ටික ලැබුණොත් අපි බඩු ටික දෙන්න. ලොරි ඇවිල්ලා. තව 60000ක් අඩුයි. හරි. මම පරක්කු වෙනතු ගෙනත් දෙන්න. NSB එකට යන්න වෙනවා. තාත්තට සල්ලි හදිස්සියක්. ඔබේ රන් බහන්ඩවල වටිනාකම වෙළඳපළ අගයට වඩා බොහෝ වැඩි බව අප දනිමු. ඒ නිසාම රන් බහන්ඩ පළුදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වට්ටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ලබන වසරේ ජනවාරි 1 වෙනිදා සිට GSP තීරබදු සහනට අදාළ ප්‍රතිලාභ තව දුරටත් අඛණ්ඩව ශ්‍රී ලංකාවට හිමි වන බව බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව පවසයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙනුවද එම සහනය අඛණ්ඩව ලබා දෙන බව එම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ. ලබන වසරේ සිට යුරෝපා සංගම් බදු සහනය බ්‍රිතාන්‍ය සඳහා බලන පැවැත්වෙයි. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල හෙට උදෑසන කාලයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවේ. දකුණු සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක්ම වූ තද වැසි හෙට දිනේ ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. අභියෝග රැසක් හමුවේ වුවද රට සමස්ත අපනයන ආදායම මීට පෙර වසරවලට වඩා ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට රාජ්‍ය සමත් වී ඇතැයි ජනාධිපතිතුමා අවධාරණය කරයි. තවත් කොරෝනා ආසාදිතයින් 233 දෙනෙකු දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරෙන් වාර්තා වේ. වැඩිම කොරෝනා ආසාදන සංඛ්‍යාවක් අදත් කොළඹ නගර සීමාවෙන් වතු සහ තට්ටු නිවාස ආශ්‍රිතව වෛරස් ව්‍යාප්තිය අවම කිරීමට වැඩපිළිවෙලක්. කොරෝනා මර්ධනයට දැනට හඳුනාගෙන ඇති ඇමරිකානු එන්නත වයස අවුරුදු 65ට වැඩි අය භාවිතයේදී 94ක සාර්ථකත්වයක් පෙන්눔 කරන බව තහවුරු වෙයි. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න.